समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सगमुक्तम् ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා සාදු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතංච පන භික්කවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී කරති ඉද භික්කවේ භික්ඛු සුඛං වා වේදනං වේදයමානෝ සුඛං වේදනං වේදයාමිති පජානාති දුක්ඛං වා වේදනං වේදයමානෝ දුක්ඛං වේදනං වේදයාමිති පජානාති අදුක්ඛම සුඛං වා වේදනං වේදයමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදයාමිති පජානාති සාමිසං වා සුඛං වේදනං වේදයමානෝ සාමිසං සුඛං වේදනං වේදයාමිති පජානාති නිරාමිසං වා සුඛං වේදනං වේදයමානෝ නිරාමිසං සුඛං වේදනං වේදයාමිති පජානාති සාමිසං වා දුක්ඛං වේදනං වේදයමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදයාමිති පජානාති නිරාමිසං වා දුක්ඛං වේදනං වේදයමානෝ නිරාමිසං දුක්ඛං වේදනං වේදයාමිති පජානාති සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදයමානෝ සාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදයාමිති පජානාති නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදයමානෝ නිරාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදයාමිති පජානාති කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි පුණ්‍යවන්ත ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමල යුද හමුදා කරන අපේ සුපින්වත් කාලිංග ගුණරත්න මහත්මයාණන් ඒ දයාබර මහත්මිය සමන්ත ගුණරත්න පින්වන්ත මහත්මිය පින්වත් දෙපළ අඛණ්ඩවම සංවිධානය කරගෙන එන නිර්වාණ ප්‍රතිපදා පින්බර සූත්‍ර ධර්මදේශනා මාලාවේ අද ඔය ඇත්තන්ට සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ 8 වෙනි සූත්‍ර ධර්මය දේශනාවේ පවත්වන්න සූදානම් වෙන්නේ. මේ වෙනකොට ඔය ඇත්තෝ සතිපට්ඨාන සූත්‍රයෙන් ධර්ම දේශනා 8ක් ශ්‍රවණය කළා, 7ක් ශ්‍රවණය කළා, සම්පූර්ණයෙන්ම සූත්‍ර ධර්ම දේශනා 80ක් ශ්‍රවණය කරලා අද 81 වන ධර්ම දේශනාවයි ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. සත්පුරුෂ පින්වත්නි, මහා සතිපට්ඨාන සූත්‍රය සතිය කියලා කියන්නේ සිහියට, ප ဋ ාණය කියන්නේ පිහිටවීමට. කුළුගුණෙක් කැලෙන් අල්ලලා ගත්ත ගමන් වගේ හැම තැනම එහෙට මෙහෙට දුවමින් පනිමින් තියෙන මේ හිත එක එක අරමුණු වල දුවන්න දෙන්නේ නැතුව, විසෙන්න දෙන්නේ නැතුව එක අරමුණක බැඳ තබන සිහිය තමයි සතිපට්ඨානය කියන්නේ. අපි තෝරගත්තේ එක අරමුණක
බැඳතාත්මයේ සිහිය පිහිටුවමින් භාවනා කරන්න ඕන. අන්න ඒ භාවනා ක්‍රමයේ සතිපට්ඨානය වෙනවා. එක අරමුණක සිහිය පිහිටවන්න ඕන. එතකොට කායානුපස්සන හැලප ටික තියෙනවද? කමඨහන් චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා විදිහට කමඨහන් රාශියක් තියෙනවා. එතනදී කායානුපස්සනාවට 16ක් තියෙනවා. කායානුපස්සනාවට 14ක් තියෙනවා. වේදනානුපස්සනාවට සතිපට්ඨාන 9ක් තියෙනවා. දැන් අද ඔය ඇත්තන්ට වේදනානුපස්සනාවේ සතිපට්ඨානයන් තමයි දේශනා කරන්නේ. චිත්තානුපස්සනාවට 16 ආකාරයක් තියෙනවා. ධම්මානුපස්සනා සතිපට්ඨානයේ 5 ආකාරයක් වෙනවා. ඒක කායානුපස්සනා සතිපට්ඨානේ 14 ආකාරය ඔය ඇත්තෝ කලින් දේශනා වාරවලදී ශ්‍රවණය කළා. ආනාපාන ප්‍රපේදී හරීම අපූර්වට කොහොමද ආනාපාන සති භාවනාව වඩන්නේ කියලා දැන ඉගෙන ගත්තා. හිත හුස්මත් එක්ක පිහිටුවාගෙන ධ්‍යාන දක්වා කොහොමද දියුණු වෙන්නේ කියලා ඔය ඇත්තෝ ආනාපාන පබ්බේ දැනගත්තා. ඊට පස්සේ ඉරියාපත පබ්බේති. ඉරියව් පිහිටවා ගන්නකොට සිහිය පිහිටවා ගන්න විදිහ ඉරියව් එක්ක චතු සම්පජාන පබ්බේ ඊළඟට ආවේ. ඊට පස්සේ පිළිකුල් ස්වභාවයන්ගේ කේසාදී පිළිකුල් ස්වභාවයන් මෙනෙහි කරමින් පටික්කුල මනසිකාර පබ්බේ හිටියා. ඊට පස්සේ ඔය ඇත්තෝ ධාතු මනසිකාර පබ්බේට ආවා. ධාතු මනසිකාර පබ්බේදී පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු කොටස් සහ සියලුම ධාතු 18 ගැන ඔබ ශ්‍රවණය කළා. ඊට පස්සේ ආවේ නවසීවතකේට. කායानुපස්සනාවේ අන්තිම ටික නවසීවතිකය. නවසීවතිකයේදී ඔය ඇත්තෝ මැරිච්ච කෙනෙක්ගේ එක දවසක් හරි දවස් දෙකක් තුනක් විතර ගියාට පස්සේ සිද්ධවන ශරීරයේ ඉදිමෙලා නිල් පාට වෙලා සැරව පිරමින් තියෙන සෝනේ දාපු මලමිනිය කොයි වගේද කියලා නුවණින් විමසා බලන භාවනා ක්‍රමේ දැනගත්තා. ඒ වගේම සෝන් වලට ගිහිල්ලා දාපු මලමිනී වලින් කවුඩන්, ගිජුලිහිනියන්, බල්ලන්, හිවලුන් එකේ කොටස් කඩාගෙන කාලා ඒ විදිහට ටිකෙන් ටික විනාශයට පත් වෙන මලසිවුර කොහොමද කියලාත් ඔය ඇත්තෝ පහුගිය දේශනා වාරයේදී ශ්‍රවණය කළා. ඊට පස්සේ මල මිනී ගිහින් අමුසොහොන් වලට දැම්මට පස්සේ මස් ටික නැති වුණාට පස්සේ නහර වලින් බැඳුණු ඇට සැකිල්ලක් වුණු සෝනේ දාලා තියෙන මලමිනියත් නුවණින් දකිමින් භාවනා කරන විදිහ දැන ඉගෙන ගත්තා. මේ විදිහට තමන්ගේ ශරීරයටත් අනුන්ගේ ශරීරයට සිද්ධ වෙන විදිහ විමසීමෙන් බලමින් ඒ භාවනා කරන ක්‍රමයේ වගේම ඊට පස්සේ හතරවැනියට සෝහනට ගිහිලා දාපු මලමිනියේ මස් නැති ලේ ගෑවුණු නහර වලින් බැඳුණු ඇට සැකිල්ලක් වුණු සෝහනේ දාපු මලමිනිය දකිමින් භාවනා කරන විදිහ ඉගෙන ගත්තා. ඊළඟට සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාවේදී ඔය ඇත්තෝ මස්ලේ නැති නහර වලින් බැඳුණු ඇට සැකිල්ල සෝහනේ තියෙන විදිහ බලමින් යෝගාවචර ස්වාමීන් වහන්සේලා ගිහි ඇත්තෝ භාවනා කරන විදිහ දැනීගෙන ගනිමින් ධර්ම ශ්‍රවණය කළා. හයවෙනියට නහර බැඳුම් වලින් ගැලවිලා
එක එක පැතිවලට විහිදිලා ගියපු ඇටකැබලි තැන් තැන්වල විසිරීලා ගිය මලසිවුර සම්බන්ධවත් ඔය ඇත්තෝ කමඨහන් අනුව භාවනා කරන විදිය ශ්‍රවණය කළා. ඊට පස්සේ හත්වෙනි අවස්ථාව හක්ගෙඩියක පාටට සමානව සුදු පාටට සොහොනෙහි දාලා තියෙන මලසිමිනියේ ඇටකැබලි තැන් තැන්වල විසිරීලා තියෙන විදිහ දකින ආකාරය ගැන ධර්ම ශ්‍රවණය කරමින් ඔබ දැනගත්තා. අවුරුදු ගානක් පාලන වෙනකොට ඇට ගොඩක් වුණ සොහොනේ දාලා තියෙන මලමිනියේ කොටස් අරගෙන විසුන් වහන්සේලා ගිහියැත්තු භාවනා කරන්න කටයුතු කරද්දී කොහොමද ඒක දකින්න ඕන කියන විදිහක් දැනගෙන ධර්ම ශ්‍රවණය කළා. අන්තිමට ඔය ඇත්තෝ සෝහම් පිට්ටනියට ගිහිලා දාලා කුණු වෙලා සුණු වුණු පුංචි පුංචි ඇට කැබලි වලට කැඩුණු මල සිවුරේ කොටස් සම්බන්ධව විමසා බලමින් භාවනා කරන විදිහක් දැනගත්තා. තමන්ගේ ශරීරයටත් ඕක වෙනවා, අනුන්ගේ ශරීරවලටත් ඕක වෙනවා. එතකොට ආත්මය සත්‍යය පුද්ගලයා මම කියලා කිව්වේ මොකටද කියලා බැලුවොත් එහෙම ස්ථීරව වෙනස් වෙන්නේ නැතුව තියෙන දෙයක් නම් ඔය ඇත්තන්ට හම්බ වෙන්නේ නැහැ කොහෙන්වත්. හැමදීම හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් විදිහට ඇතිව නැතුව යනවා. මේ විදිහට උද්දමාතක විනීලක විපුබ්බක විචිද්දක වික්කායතක වික්කිත්තක හත වික්කිත්තක ලෝහිතක පුලවක අට්ටික කියලා නවසීවතකයේ වගේම දැන් කිව්ව 10 ආකාරයටම සිහිය පිහිටුවාගෙන නුවණැත්තන්ට භාවනා කරන්න පුළුවන්. එතකොට ඔය ඇත්තන් අර අකුසාසී 12 තමන් තුළ ඇති වුණාට පස්සේ කෙරෙන හැම ආකාරයකම අකුසල කර්ම වලින් ගැලවිලා ඒ වෙනුවට ඥාන සම්පයුක්ත සිත් ඇති වෙලා ආත්මී මම සත්‍යයා පුද්ගලයා කියලා හිතාගෙන හිටිය මිත්‍යා දෘෂ්ටිය නැති කරගෙන මොකද්ද මේ නාම රූප ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්ම කියන්නේ කියලා ඇත්ත දකින්න පටන් අරගෙන ඉදිරියට යන්න කටයුතු කරලා ඒ ගමනේදී ඔය ඇත්තන්ට අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ අංග 12න් තියෙන මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තමයි අවබෝධ වෙන්න ඕනේ. කොහෙන් පටන් ගත්තත් ඔය ඇත්තන්ට යන්න තියෙන පාරේ වෙනසක් නැහැ. දැන් අපි කායානුපස්සනාවේදී 14 ආකාරයකට සිහිය පිහිටුවා ගන්න විදිය දැනගත්තා. හැබැයි මේ 14 ආකාරයටම සිහිය පිහිටුවා ගන්න පුරුදු වුණාට විදර්ශනාවට යොමු වෙද්දී කිසිම වෙනසක් නැතුව සිහිය පිහිටුවා ගන්න තියෙන රූපස්කන්ධයේ වේදනා සංඥා සංකාර විඥානස්කන්ධය ඒ කියන්නේ නාම රූප ධර්ම ගැනම තමයි. පංචස්කන්ධය ගැනමයි. සත්‍යව පුද්ගලයෝ ආත්ම විදිහට ගන්න දෙයක් නැති ධාතු 18 ඒ දේවල් වලට අධිපතිකම් කරන ඉන්ද්‍රිය ධර්ම ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්ම ඕවගේ තමයි හිත පිහිටුවා ගන්න තියෙන්නේ. කොතනින් පටන් ගත්තත් ඔය ඇත්තන්ට මගපල් ලබන ගමනේදී කිසිම වෙනසක් නැතුව ආත්මය මම සත්‍යයා පුද්ගලයා කියලා හිතාගෙන ඉන්න වැරදි අදහස නැතිව එහෙනම් ඇත්තට මොකද්ද මේ සිද්ධ වෙන්නේ මොනවද මේ තියෙන්නේ කියලා ඒ සිදුවන ක්‍රියාව තමයි දැනගනිමින් කටයුතු කරන්න වෙන්නේ. එතනදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී 14 ආකාරයකට
කායානුපස්සනා සතිපට්ඨානේ දේශනා කළ ඊට පස්සේ වේදනානුපස්සනාව දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව දේශනා කරන කතංච පන භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. තිබුණයි. ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදේමානෝ සුඛං වේදනං වේදයාමි ඉති පජානාති. දුක්ඛං වා වේදනං වේදේමානෝ දුක්ඛං වේදනං වේදයාමි ඉති පජානාති. අදුක්ඛම සුඛං වා වේදනං වේදේමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදයාමි ඉති පජානාති. දැන් 14 ආකාරයකට කායානුපස්සනාව දේශනා කළ දැන් නව ආකාරයකට ආකාර 9කට බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව දේශනා කරනවා. පින්වන්ත මහණෙනි, භික්ෂුන් වහන්සේ විඳීම් ගැන ඒ අරමුණේ රස විඳින ස්වභාවයේ අනුව බලමින් කොහොමද වාසය කරන්නේ? මේ ශාසනයේ පැවිදි භික්ෂුන් වහන්සේ නැත්නම් යෝගාවචර පින්වතුන් සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාවක් විඳිනවා කියලා දැනගන්න ඕන. දුක් වේදනාවක් විඳිනකොට දුක් වේදනාවක් විඳින්නේ කියලා දැනගන්න ඕන. දුකුත් නොවුණු සැපත් නොවුණු වේදනාවක් විඳිනකොට දුක් නොවුණු සැප නොවුණු වේදනාවක් විඳින්නේ කියලා දැනගන්න ඕන. කාමාශාවන් ගැන සැප වේදනාවක් විඳිනකොට කාමාශාවන් ගැන ඇති වුණු සැප වේදනාවක් විඳින්නේ කියලා දැනගන්න ඕනේ. කාමාශාවන් ගැන සැප වේදනාවක් ඇති වෙන්නේ නැති සැප වේදනාවක් ඇති වුණොත් මේක කාමාශාවන් පිළිබඳ නොවුණු වෙනස් සැප වේදනාවක් විඳින්නේ කියලා දැනගන්න ඕන. කාමාශාවන් ගැන දුක් වේදනාවක් විඳිනකොට කාමාශාවන් ගැන ඇති වුණු දුක් වේදනාවක් කියලා දැනගන්න ඕන. කාමාශාවන් ගැන නොවුණු දුක් වේදනාවක් විඳිනකොට මේක කාමාශාවන් ගැන ඇති වුණු දුක් වේදනාවක් නෙමෙයි කියලා දැනගන්න ඕන. කාමාශාවන් ගැන නොවුණු දුකුත් නොවුණු සැපත් නොවුණු උපේක්ඛා වේදනාවක් විඳිනකොට මේක කාමාශාවන් ගැන දුකුත් නොවුණු සැපත් නොවුණු උපේක්ඛා වේදනාවක් විඳින්නේ කියලා දැනගන්න ඕන. කාමාශාවන් ගැන නොවුණු දුකුත් නොවුණු සැපත් නොවුණු වේදනාවක් විඳින්නේ කියලා දැනගද්දී කාමාශාවන් ගැන නොවුණු දුකුත් නොවුණු සැපත් නොවුණු වේදනාවක් විඳිනවා කියලා දැනගන්න ඕන. ඔන්න ඔය විදිහට වේදනා තියෙනවා 9 ආකාරයක්. ඒ ආකාර 9ටම සිහිනුවන පිහිටුවාගෙන ඔය ඇත්තෝ නුවණ හසුරුවමින් බලන්න ඕන. මේ විදිහට තමන්ගේ විඳීම් ගැන තමන්ගේ අරමුණු වල රස විඳීම් ගැන ওই විදිහට බලන්න ඕනේ. ඒ විඳීම් අනුව බලමින් ජීවත් වෙන්න ඕනේ. එහෙම පුරුදු වෙන්න ඕන. අනුන්ගේ විඳීම් අනුව හරි ඒ විදිහට විඳීම් අනුව බලමින් පුරුදු පුහුණු කරන්න ඕන. තමන්ගේ අනුන්ගේ ඔය අරමුණේ රස විඳීම් ඒ විදිහටම අරමුණේ රස විඳීම් කියලා දැනගනිමින් පුරුදු පුහුණු කරන්න ඕන. දකින පීන දැනෙන හැම රූපයක් එක්කම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මේ විදිහට විඳීම් වල ස්වභාවය වටහා ගන්න ඕන. වේදනාවන්ගේ ඇතිවීමේ ස්වභාවය දකිමින් හරි වේදනාව අනුව බලමින් හරි කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට වේදනාවන්ගේ ඇතිවීමේ ස්වභාවය දකින්න ඕන. දැන් මේ වේදනාව ඇති වෙන්නේ කොහොමද? කායික වේදනා තියෙනවා, මානසික වේදනා තියෙනවා. කායික වේදනා, මානසික වේදනා මේ ඔක්කොම වේදනා කොහොමද ඇති වෙන්නේ? එතකොට අරමුණේ රස විඳීම තමයි වේදනාව කියන්නේ. මේ වේදනාව කොහොමද ඇති වෙන්නේ?
ඒක දැනගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕන. එතකොට වේදනාවක් නැති වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕන. වේදනාවන්ගේ නැතිවීමත් දකිමින් වේදනාව අනුව බලමින් කටයුතු කරන්න ඕන. එක අවස්ථාවකදී වේදනාවන්ගේ ඇතිවීම ස්වභාවය බලද්දී තවත් වෙලාවකදී වේදනාවේ නැතිවීමේ ස්වභාවයක් බලමින් කටයුතු කරන්න ඕනේ. දැන් ඔය ඇත්ත ටික ගැඹුරට එන්න ඕනේ. දැන් එක වෙලාවකට වේදනාව ඇතිවන විදිය බලනවා, තව වෙලාවකට වේදනාව නැතිවන විදිය බලනවා. මේ විදිහට භාවනා කරන භික්ෂූන් වහන්සේට හරි යෝගාවචරකී ඔය ඇත්තන්ට හරි මෙතන තියෙන්නේ සත්‍යෝ පුද්ගල ආත්ම කියන ඒවා නෙමෙයි. වේදනාව එහෙම නැත්නම් අරමුණේ රස විඳීම තමයි තියෙන්නේ. ඒ විදිහට ඔය ඇත්තන්ට ඇත්තටම තියෙන කවුන ගැන සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න පුළුවන්. මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් මම කියලා කෙනෙක් දෙයක් නැහැ. ඒ සිහිය පිහිටුවාගෙන ඉන්නකොට ඔය ඇත්තන්ට හොඳට නුවණ වැඩෙන්න ගන්නවා. මේ වේදනාව ගැන සිහිය පිහිටුවාගෙන ඉඳි ඔය ඇත්තන්ට අපූර්වට මේ සත්‍යය පුද්ගල ආත්ම නෙමෙයි, මේවා ස්කන්ධ, මේවා ධාතු, මේවා ආයතන, මේවා ඉන්ද්‍රිය ධර්ම කියලා හොඳට නුවණ වැඩෙන්න පටන් ගන්නවා. කෙලෙසින්ද ඔය ඇත්තෝ කිසිම විදිහකට හිත දූෂණය වෙන්න දෙන්නේ නැහැ. තවදුරටත් ඔය ඇත්තන්ගේ හිත කෙලෙස් වසඟයට අහු වෙන්න දෙන්නේ නැතුව ඔබ කටයුතු කරනවා. මේ ලෝකේ තියෙන කිසිම දෙයක් ආත්මය, සත්‍යය, පුද්ගලික මම කියලා ඔබ ගන්නෙ නැහැ. එතකොට මේ විදිහට වේදනා නව ආකාරයක් තියෙන, ඔය ආකාර නවයක් වුණු ඒ වේදනාව අනුව සිහිනුවන පිහිටුවාගෙන ඒ අනුව බලමින් කටයුතු කරන්න ඕනේ මේ භාවනානුයෝගී පින්වත් ස්වාමින් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා, ඒ වාගේම ගිහි උපාසක උපාසිකා පින්වතුන් විසින්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ විදිහට ආකාර 9කින් වේදනානුපස්සනාව දේශනා කළා. දැන් මෙතන සුඛං වේදනං කියලා කිව්වනේ අපි. සුඛං වේදනං වේද්‍යමානෝ සුඛං වේදනං වේදයාමීති පජානාති. දුක්ඛං වේදනං වේද්‍යමානෝ දුක්ඛං වේදනං වේදයාමීති පජානාති. එතකොට කායික වගේම චෛතසික සැප වේදනාවකුත් තියෙනවා. දැන් කායික සැප වේදනාවකුත් තියෙනවා. ඒ වගේම මානසික නැත්නම් චෛතසික සැප වේදනාවකුත් තියෙනවා. කායික සැප වේදනාවකුත් තියෙනවා, චෛතසික සැප වේදනාවකුත් තියෙනවා. මේ දෙකම තේරුම් ගන්න ඕනේ මේ විදිහට. කායික සැප වේදනාව හරි චෛතසික සැප වේදනාව හරි විඳනකොට මම සැප වේදනාවක් විඳින්නේ කියලා දැනගන්න තරම් සිහිනුවන පිහිටුවා ගන්න ඕන. දැන් ඔය උඩුකුරුව කිරිබොන පුංචි කිරිසප්පියෝ ඉන්නවනේ. ඒකට කිරිබොනකොට කිරිබොන කාලේ සැප වේදනාවක් විඳින්නේ කියලා දන්නවා. හැබැයි මෙතන කියන්නේ එහෙම සැප වේදනාවක් නෙමෙයි. අර වගේ අර සාමාන්‍යයෙන් ජීවිතයේ සැප වේදනා සම්බන්ධව දකිද්දී එතන ආත්ම සංඥාව නැති වෙන්නේ නැහැ. ආත්ම සංඥාවක් තියෙනවා. මම කියලා, මගේ කියලා, සත්වයෙක් කියලා, පුද්ගලයෙක් කියලා, ආත්මයක් කියලා ආත්ම සංඥාවක් තියෙනවා. ඒ ආත්ම සංඥාව වැරදි එකක්. එහෙම එකක් නෑ. ආත්ම සංඥාව නැතිවන විදිහ තමයි මේ පුරුදු වෙන්න ඕන. ආත්ම සංඥාව සම්පූර්ණයෙන්ම නැතිවන විදිහට ඇත්තටම ඇතිසැටියෙන් තියෙන මේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියයන් අවබෝධ කරගන්න පුළුවන් විදිහ තමයි සිහිනුවන හසුරවන්න ඕන. අපි විඳින කිසිම දෙයක් විඳින සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ.
මේ සැප වේදනා දුක් වේදනා ආදී විඳින සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් මම කියලා වෙනස් වෙන්නේ නැතුව ස්ථීරව තියෙන කිසිම කෙනෙක් දෙයක් නැහැ. මේ හැමදේම හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්. සත්‍යයෙන් පුද්ගලයෙක් ආත්මයක් ඒ වගේ දේවල් නෙමෙයි. පින්වත්නි කායික වේදනාවත් මානසික වේදනාවත් විඳින්න පුළුවන්කම තියෙන්න ඕන. සිතුල්පව්වේක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේට බඩේ අමාරුවක් හැදුනා. බඩේ අමාරුවට හාමුදුරුවෝ ඒ පැත්තට පෙරලා යනවා මේ පැත්තට පෙරලා යනවා හරිම වේදනාවෙන් හරිම අපහසුයෙන් කිඳිලි ගන්නවා. එතන හිටිය සාමණේර හාමුදුරුවෝ නමක්. මේ සාමණේර පොඩි හාමුදුරුවෝ අර වැඩිහිටි වේදනාවෙන් පීඩාවට පත් වෙලා ඉන්න ස්වාමින් වහන්සේට කියනවා ස්වාමීනි හිතෙන්නේ කොහේද? අර ස්වාමින් වහන්සේ එහෙම ඇහුවාම කියනවා ඇවැත්නි වෙනම රිදෙන තැනක් නැහැ. වස්තු අරමුණු කරගෙන තමයි වේදනාව විඳින්නේ. මට මේක ඉවසන්න පුළුවන්. මං දන්නා කාලේ ඉඳන් ඉවසීම හොඳට මං පුරුදු කරලා තියෙනවා. අර වැඩිහිටි ස්වාමින් වහන්සේ හොඳටම ඉවසන්න ගන්නවා. අර ඇතුණු ශාරීරික වේදනා ඉවසනවා. දැන් ඔය ඇත්ත වයසට යන්න ඇඟ ඇතුලේ කැක්කුම් එනවා. දැන් තරුණ කාලේ නම් ඇඟ තියෙනවද නැද්ද කියලා හිතාගන්න බැරි තරම් ඔය ඇත්ත නිරෝගීව හිටියේ කාලේ පිටස්තර දේවල් තමන්ගේ කියලා අල්ල ගන්න හැදුවා. දැන් අවුරුදු 30 40 වගේ පහුවීගෙන යනවා කියලා කියන්නේ පින්වත්නි ඇඟවල් ඇතුලේ දැන් ටික ටික එක රෝගාබාධ හැදෙනවා. එක අසනීප හැදෙනවා. එක රෝගාබාධ එක අසනීප හැදෙනකොට එක විදිහට කැක්කුම් දැනෙනවා. දැන් සිතුල්පව්වේ ස්වාමීන් වහන්සේ අර ඇතුණු වේදනාව ඉවසමින් කටයුතු කළා. කොච්චර ඉවසවාද කියලා කිව්වොත් ඒ හාමුදුරුවන්ට තිබේ වාත අමාරුවක්. ශරීරයේ ඇතුළත වාත අමාරුවක් තිබ්බේ. ඒ වාත අමාරුව හින්දා හෘද ස්පන්දනේ නතර වෙනවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේගේ ඉවසීම නැති වුණේ උන්වහන්සේ ඒ සියල්ල ඉවසා දරා ගනිමින් දකිමින් කටයුතු කළේ. ඉවසන කට්ටිය එච්චර මාරාන්තික වෙලා තියෙද්දි ඉවසීම පුරුදු කරන්න ඕන. අර තෙරුන් වහන්සේ අපවත් වෙන්නේ සිව්පිලිසින් ව්‍යාපත් රහතන් වහන්සේ නමක් විදිහට. පින්වත්නි සැප දුක නිරාමිස සැප දුක මේ ආදී විදිහට නවාකාරයක වේදනාව දකින්න පුරුදු කරගන්න ඕන. හැම වෙලාවෙම ඇත්තටම සිදුවන දේ කොහොමද මොන වගේ එකක්ද කියලා ඔබ දකින්න ඕනේ සිහිනුවන පිහිටුවා ගන්න ඕනේ. දැන් සාමිස සැප හරි නිරාමිස සැප හරි ගැන කියනකොට මෙතන සාමිස සැපය කිව්වහම පංචකාම ගුණ ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒ පංචකාම ගුණ එක්ක මිශ්‍ර වුණු ගිහි ජීවිතයට අදාළ ඒ චිත්ත සංතති වල ඇතිවන වේදනාව. නිරාමිස සැප කියලා කිව්වහම කාමයන්ගෙන් වෙන් වෙච්ච සෝමනස්ස වේදනා 6. සාමිස දුක් කියලා කිව්වහම ගිහි ජීවිතයට අදාළව තියෙන දෝමනස්ස වේදනා 6.
නිරාමිස දුක් කියලා කිව්වහම නික්කම්ම දොස් වේදනා 6. සාමිස අදුක්කම සුඛ කියලා කිව්වහම දිහි ජීවිතයට අදාළ උපේක්ඛා වේදනා 6. නිරාමිස අදුක්කම සුඛ වේදනා කිව්වහම නික්කම උපේක්ඛා වේදනා 6. ඒ විදිහේ තමයි වේදනා ටික තේරුම් ගන්න ඕනේ. සැප වේදනාවක් වේවා දුක් වේදනාවක් වේවා කොයි ආකාරයකට වේදනාවක් ඇති වුණත් වේදනාව අනුව බලමින් කටයුතු කරන්න ඕනේ. ඒක කායික වේදනාවක් වේවා මානසික වේදනාවක් වේවා. කායික වේදනාවක් වුණත් මානසික වේදනාවක් වුණත් ඒ වේදනාව අනුව සිත පිහිටුවමින් කටයුතු කරන්න ඕන. සිහිය පිහිටුවා ගන්න ඕන වේදනාව අනුව. එතකොට මෙතන සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ, මම කියලා කෙනෙක් දෙයක් නෑ. මේවා නාම රූප ධර්ම කියලා හොඳට වැටහෙන්න අවබෝධ වෙන්න පටන් ගන්නවා. පින්වත්නි, ඔය ඇත්තන්ගේ හිතවල තියෙනවා ඇත්තටම තියෙන දේ තියෙන විදිහට දකින්න බැරි විදිහට වහලා දාන ධර්මයක්. අපි ඒක හඳුන්වනවා අවිද්‍යාව නැත්නම් මෝහය කියලා. අවිද්‍යාව එහෙම නැත්නම් මෝහය. මෝහය ඔය ඇත්තන් චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැති පිරිසක් බවට පත් කරලා. දැන් ඔය ඇත්තන්ට අද උදේත් හිතෙන්නේ නැති, ඊයේ පෙරේදාත් හිතෙන්නේ නැති, පහුගිය මාසේ අවුරුද්දේ මේ ජීවිත කාලෙම හිතෙන්නේ නැති මෙතන ආත්මයක් මම කියලා කෙනෙක් සත්‍යයේ පුද්ගලයෙක් එහෙම කෙනෙක් ඉන්නවා, එහෙම දෙයක් තියෙනවා කියලා. පින්වත්නි, මෙතන එහෙම කෙනෙක්වත් එහෙම දෙයක්වත් නැහැ. මෙතන තියෙන සම්පූර්ණයෙන්ම හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වෙච්ච නාම රූප ධර්ම වැඩපිළිවෙලක්. ඒ නාම රූප ධර්ම වැඩපිළිවෙල හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ කායානුපස්සනාවේ 14 ආකාරයෙන් කටයුතු කරද්දී. ඒ වගේම දැන් අද දේශනා කරපු වේදනානුපස්සනාවේ ආකාර 9 අනුව සිහිය පිහිටුවාගෙන කටයුතු කළොත්, කායානුපස්සනාවේ ආකාර 14 අනුව ඔය ඇත්තෝ සිහිය පිහිටුවාගෙන කටයුතු කළාත් ඔබට මේක තේරෙනවා. වේදනානුපස්සනාවේ මේ කිව්ව ආකාර 9 අනුව සිහිය පිහිටුවාගෙන පුරුදු පුහුණු කළාත් ඔබට මේක හොඳට තේරෙන්න පටන් ගන්නවා. පින්වත්නි, අවිද්‍යාව, තණ්හාව ආදී කවුරු මේ ධර්මතා නැවත නැවත හට ගන්නවන කාරණා. නුවණැති ඇත්තෝ අවිද්‍යාව, තණ්හා, කර්ම, ක්ලේශ, උපාදාන ආදී නැති කළ දාන්න පුළුවන් විදිහට තමන්ව සත්‍යමත් කරගන්න. දැන් ඔබ හොඳට භාවනා කරමින් දියුණු වෙන්න ඕන. හැබැයි එහෙම දියුණු වෙනකොට ඔය ඇත්තෝ ආමිෂ ප්‍රතිපatti දෙකින්ම සන්නද්ධ වෙන්න වෙනවා. දැන් වර්තමාන සමාජයේ කතාවක් තියෙනවා බුදුදහම ආගමද දර්ශනයක්ද කියලා. සමහරුන් බුදුදහම දර්ශනයක් කියනවා, මගපල් ලබන්න ඕනි මේ ජීවිතේදී ඒක වෙන්නේ මෙහෙමයි කියලා. සමහරුන් එක එක විදිහට කියනවා. සමහරුන් ආගමක් කියලා කියනවා. ආගමික කොටස් නැති කරලා දාර්ශනික කොටස් විතරක් පිළිපදින්න ඕනේ එහෙමත් කියනවා සමහරුන්. ඒ අය ආගමක් හරි දර්ශනයක් හරි කියලා කියන්න හේතුව දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, කාමයන්ගෙන් වෙන්වීම, ප්‍රඥාව, වීර, ඉවසීම, සත්‍යවාදී බව, අදිෂ්ඨානීය, මෛත්‍රී, උපේක්ඛා වගේ ඔය පාරමිතා, උපපාරමිතා, පරමාර්ථ පාරමිතා මේ ජීවිත කාලේ හරි කලින් භවවලදී හරි කරගත්ත ඒ වගේ විපාක ලැබෙන්නේ කොහොමද කියලා එහෙම දන්නේ නැති හින්දා ලැබෙන විපාක කොහොමද නාම රූප ධර්ම හට ගන්නවන්නේ කියලා දන්නේ නැති හින්දා ඒවා ඕනමයි මේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝකවල ඉද්දි කියලා දන්නේ නැති හින්දා සුගති භූමිවලදී
සුගති විපාක ලැබෙන්න නම් සුගතියට එන ආකාරයේ කර්ම තියෙන්න ඕන කියලා දන්නේ නැති හින්දා ඒ ඇත්තෝ ඒ බුද්ධ කාරක ධර්ම වන පාරමිතා දාන ආදී පාරමී ධර්ම ආගම විදියට බැහැර කරන්න හදනවා. ඒකට හේතුව ඒ උදවිය නාම රූප ගැන දන්නේ නැතිකම. සුගති සම්පත් ලැබෙන්නත් ඒ උප්පත්තිය ලැබූ තැන්වල දිගටම නාම රූප ධර්ම පවතින්නත් යම් දවසක ඔබ රහතන් වහන්සේ නමක් වෙනකොට ඒ රහතන චිත්ත වීතියේදී අරහත් මාර්ග හිතින් සියලුම කෙලෙසුන් නැසන අවස්ථාවට ඇතිවන චිත්ත වීතියේ ඒ මාර්ග හිතට කලින් එන්න ඕන කරනවා කලින් භවවල මේ දන් දීම සිල් රැකීම ආදී දේවල් වල කරගත්ත කර්මවල ඥාන සම්පයුක්ත විපාක සිත්. ඒ විපාක සිත් තමයි මාර්ග හිතට කලින් එන්නේ. මාර්ග හිතෙන් පස්සේ ඵල සිත් දෙක තුනක් ඇති වුණාට පස්සේ එන්නේ විපාක හිත. මාර්ග හිතට කලිනුත් විපාක හිත වෙනවා මාර්ග හිතෙන් පස්සෙත් විපාක හිත වෙනවා. එතකොට මේ විපාක ලැබෙන්න නම් ලැබෙන විදියට පෙර කර්ම කරගෙන ඉන්න වෙනවා. කර්ම නැතුව විපාකයේ බලාපොරොත්තු වෙලා හරියන්නේ නැහැ. විපාකයේ ලැබෙන්න නම් කර්ම කරගෙන ඉන්න ඕන. ඒක හරියට ගලපලා තේරුම් ගන්න බැරි කමට නාම රූප ධර්ම ගැන ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියයන් ගැන නොදන්නා කම හින්දා මේවායේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ පටිච්චසමුප්පාද ධර්ම අවබෝධය ඔස්සේ දකින්න බැරි වුණු කම හින්දා සමහරුන් බුදුදහම ආගමක් හෝ දර්ශනයක් කියලා බෙදන්න හදනවා. භාග්‍යවතුන් වහන්සේ ආගමක්වත් දර්ශනයක්වත් නෙමෙයි දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී ඔය ඇත්තන්ට සිහිය පිහිටුවා ගන්න කියලා මේ කායානුපස්සනා 14 ආකාරයත් ආකාර 9කට තියෙන වේදනානුපස්සනාවත් දේශනා කරන්න යෙදුණා. ආකාර 14කට තියෙන කායානුපස්සනාව ආකාර 9කට තියෙන වේදනානුපස්සනාව ඉදිරියේදී තව චිත්තානුපස්සනා ධම්මානුපස්සනාවට ආකාර 16ක් සහ ආකාර 5ක් තියෙනවා. ඒව ඉදිරි දේශනා වාර වලට ඔය ඇත්තන්ට කියලා දෙන්න තියෙන දේවල්. මේ සියල්ලම භාග්‍යවතුන් වහන්සේ ලෝකයට විවර කරමින් පින්වත්නි හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වූ නාම රූප ධර්ම වල ස්වභාවය කොහොමද වෙන්නේ කියලා සිහි නුවණ පිහිටුවාගෙන අවබෝධ කරගන්නට අපට මහා කරුණාවෙන් යුක්ත මාර්ගය පෙන්වා දෙන්නට යෙත්න. ඔය ඇත්තෝ මේ උතුම් මාර්ගයේ ගමන් කරමින් මේ මනුස්ස ජීවිතයේදීම මඟපල් ලබන අදිෂ්ඨානයෙන් අවශ්‍ය කටයුතු සිදු කරගන්නට වග බලා ගන්නට ඕනේ. හොඳයි පින්වත්නි අදට නියමිත වේදනානුපස්සනා ධර්ම දේශනාවයි ඒ ඔය ඇත්තන්ට දේශනා කළේ. ඔබට නොතේරුණු මොනම හෝ දෙයක් තියෙනවා නම් දැනගන්න අපි අහන්න අවස්ථාව ලබා දෙනවා. අපේ පින්වන්ත කාලිංග මැතිතුමනි අපි අවස්ථාව දෙමු නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා අපි කාරුණිකව දන්වා සිටිමු ස්වාමීන්. ප්‍රශ්න ඉදිරිපත් කරන්න මේ හොඳම මාතෘකාවක්. chat box එකට එක්කෙනෙක් දාලා තියෙනවා පින්වත් ස්වාමින් වහන්සේ කාය විඥානයේ නිසා වේදනා එන්නේ සත්වයකට පුද්ගලයෙකුට නොවේ නම් අපහට වේදනා දැනෙන්නේ කෙසේදයි පහදා දෙන ලෙස ඉල්ලා සිටනවා තෙරුවන් සරණයි කියලා. පින්වත්නි ඔය ඇත්තෝ අද උදේ කතා කළාද මම කියලා ඔබ සම්බන්ධ? ඔය ඇත්තෝ අද උදේ ඔබට ඔබ ගැන කතා කළාද මම කියලා මගේ කියලා? නැත්තම් පුද්ගලික විදියට සත්‍යයක් විදියට කෙනෙක් ඉන්නවා කියන අදහසක ඔය ඇත්තෝ ඉඳමින් කටයුතු කළාද? අද උදේ මොන හරි මේ මගේ පුටුව මට තේ එකක් දෙන්න මේ මගේ කෑමේ කී වගේ ඔය ඇත්තෝ මමත් එක්ක කතා කළාද අද උදේ? එහෙමයි ස්වාමීන්. ඊයේ පෙරේදා පහුගිය සතියවල පහුගිය මාසවල ඔබ එහෙම කතා කළාද? සම්මුතියේදී කතා කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඔය ඇත්තෝ මම කියලා මොකටද කිව්වේ? කායද? තමන් ගැන ස්වාමීන් වහන්සේ. මේ ශරීරයටද කිව්වේ? ඒ අවස්ථාවේදී අපි ශරීරය ගැන හිතලා තමයි කතා කරන්නේ ස්වාමීන්. එතකොට ඊයේ තිබ්බ ශරීරයමද දැන් ඔය ඇත්තන්ට තියෙන්නේ? නෑ ස්වාමීන්. අද උදේ තිබ්බ ශරීරයමද දැන් ඔය ඇත්තන්ට තියෙන්නේ?
නැහැ. නෑ ස්වාමීන් ඔය ඇත්තෝ දැන් ලංකාවේ ඉන්න කට්ටිය නම් දැන් දවල්නේ. දවල් කෑම කාලේ ඉඳි පිටරට ඉන්න කට්ටියට සමහර අයට උදේ සමහර අයට හවස. එතකොට සමහර අයට රැත් ඇති. එතකොට පින්වත්නි ඔය ඇත්තෝ කාපු ආහාරවල රස ඕජාවෙන් ඔබේ රූප උපදවනවද නැද්ද? එහෙම රූප කලාප උපදිනවා. එතකොට ඔබේ ශරීරයේ උණුසුම මව් කුසට බැසගත්තට පස්සේ අම්මගේ ශරීරයේ උණුසුමත් එක්කනේ. එතකොට ඒ පටන් ගත්තේ ඇතිව නැතුව යන උණුසුම් පරම්පරාවේ ඔය නැත්තන්ගේ උණුසුම රූප මෝරවමින් පැසවෙමින් තියෙනවද නැද්ද? වෙනසක් වෙනවා ස්වාමීන් වහන්සේ. හැම අනිවාර්යයෙන්ම අවස්ථාවකම. උණුසුම නැත්තම් මැරෙනවනේ. එහෙමයි. ඊට පස්සේ ඔය ඇත්තන්ට ඇතිවන හිත්වලට රූප හට ගන්නවද නැද්ද? ඇතිවන හිත්වලට. හට ගන්නවා ස්වාමීන් වහන්සේ. එතකොට ඔය ඇත්තන්ගේ මේ ජීවිතය සහ කලින් භවවල කරගත්ත කර්ම වලින් ඔබේ රූප මේ කර්මජ රූප උපදවනවද නැද්ද? උපදිනවා ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට ඔය ඇත්තන්ගේ ඔය රූප ගොඩ පරම්පරාවක් විදියට චිත්තස්සන 17ක ආයු කාලයකින් ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා එහෙම ඇතිව නැතුව යන පරම්පරාවක් නෙමෙයිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ රූප පරම්පරාවේ නෙමෙයිද කාය විඥානයේ පහළ වෙන්න ඕන කරන කාය ප්‍රසාදය ලැබෙන්නේ. කර්මානුකූලව කාය ප්‍රසාද ලැබෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කාය ප්‍රසාදය ඒ වගේම බාහිර මේ රූප අරමුණුත් එක්ක නැත්නම් බාහිර ස්පර්ශ අරමුණුත් එක්ක මේ ඒ පස්සේ උනාට පස්සේ ඒ හිතේම වේදනාවක් අරමුණේ රස විඳින ස්වභාවයක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. එතකොට ඒ අරමුණේ රස විඳින ස්වභාවයේ රස විඳින අරමුණේ ඒ ස්වභාවය කියලා වේදනාව කියලා දකින්න නැතුව කෙනෙක් ඒක සත්‍යයේ පුද්ගලයක ආත්මයක් විදියට ගත්තොත් ඒක හරිද වැරදිද? වැරදි ස්වාමීන් වහන්සේ. එතකොට සත්වයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි ආත්මයක් නෙමෙයි හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාවලියක් විදිහට අකණ්ඩව සිද්ධ වෙන වැඩපිළිවෙලක් සත්වයේ පුද්ගලයෙක් විදිහට ගැනීම වැරදි. එතකොට සත්වයේකට පුද්ගලයෙකුට නොවේ නම් අපහට වේදනාව දැනෙන්නේ කොහොමද කියලා ඇහුවොත් ඔන්න ඔහමයි වේදනාව දැනෙන්නේ ඒ පස්සේ නිසා අර තින්න සංගති පස්සෝ විදිහට පස්සේ නිසා ඒ වේදනාව ඇති වෙනවා තුනම එකතු වෙන්න එපා. චක්කු විඥානේ රූප ඡායාව චක්කු ප්‍රසාදී තුනම එකට එකතු වෙන ඒ පස්සය වෙනසා ඒකේ අරමුණේ රස විඳින ස්වභාවයක් ඇති වෙනවා. එතකොට ඒ වගේ සිත් පරම්පරාවක් දිගටම ඇති වෙනවා. ඒ වගේ නාම රූප ධර්ම වැඩ පිළිවෙල දිගටම ඇති වෙනවා. අපි ඒ දිගටම ඇතිවන හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වෙච්ච ධර්මතා ඒ විදිහට දකින්න නැතුව සත්වයෝ පුද්ගලයෝ ආත්ම විදියට නොවෙනස්ව තියෙන ස්ථීරසාර දෙයක් විදියට දකින්න එක හරිද වැරදිද? වැරදි. වැරදි. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ තියෙන්නේ වේදනාව එන්නේ සත්වයකට පුද්ගලයෙකුට නොවේ නම් අපහට වේදනාවක් දැනෙන්නේ. ඒක දැන ඒක තමයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. නොවේ නම් හරි ස්වාමීන් වහන්සේ තේරුණා ඒ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ඒ වුණානේ හරිද? හොඳයි එහෙමනම් අපේ කාලිංග මහත්මයා සත්බුදු වන්දනාවට දැන් මට වඩින්න තියෙනවා. ආයෙමයි ස්වාමීන් වහන්සේ අපි මේ කාලේ වහන්සේට තවත් වැඩසටහන් තියෙන හින්දා අපි මෙහෙම නවත්වමු නැත්නම් ඉදිරියේදී අපි දිගටම ඇති මම හිතන අපිට වෙලාව තියෙයි නේද ස්වාමීන් වහන්සේ දේශනාව. ඔව් හරියටම තව මාසයකින් පස්සේ අපි සුපුරුදු විදිහට කාලය තව ගොඩක් ගන්න පුළුවන්. දැන් වස් කාලේ තව මාසයකින් අවසන් වෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. එහෙනම් අපි අදට නවත්වමු ස්වාමීන් වහන්සේ. අදත් සුපුරුදු පරිදි ඔබ වහන්සේ අපිට ඉතා වටිනා ධර්මපරයයක් දේශනා කළේ සතර සතිපට්ඨානය වේදනානු අවපස්සන අවස්ථාව. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම පිං ඔබ වහන්සේ රාජරාමර නිවන් සුවපත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි අපි ඕස්ට්‍රේලියාවේ පදිංචි සුපින්වත් කාලිංග ගුණරත්න මැතිතුන් සහ ඉදයාබන මැතිණිය සමන්ති මැතිණිය පුණ්‍යවන්තයෝ නොකඩවා සංවිධානය කරගෙන එන නිර්වාණ ප්‍රතිපදා පින්බර සූත ධර්ම දේශනා මාලාව නිසා ඔබ බොහෝ කවුරුන් දැනගෙන ගන්නවා. ඔබ මෙතෙක් කියලා ධර්ම ශ්‍රවණය කරමින් ජනිත වූ පුණ්‍ය සම්භාරයෝ මියගිය සාංසාරික නෑදෑයන්ට අනුමෝදන් වේවා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනම් හෝතු
Idamme ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න ආකාශට්ටාච ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති නිවනම අරමුණු කරන්න ඉදම්මේ පුඤ්ඤං ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු ආසවක්ඛයා වහං හෝතු මේ පින මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද බාලයින්ගේද අසත්පුරිසයින්ගේද අසත්පුරුෂයින්ගේද පාප මිත්‍රයින්ගේද පාප මිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබීවා ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් පින්කම් කරන ආදී සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරිසයින්ගේද සත්පුරුෂයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබේවා පින්වත්නි ඔබට අපි ආශිර්වාද කරන්නේ සුපින්වත් අපේ කාලෙන් ගුණරත්න මැතිතුමන් දූතරුවන්ට විවිධ රටවල සිටිමින් ධර්ම ශ්‍රවණය කරපු හැමට තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දම් පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සුපත්තේවා ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බා සසදන්මෝදම් සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ ද්විතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ අවසරයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි අතිපූජනීය තපෝවනේ රතන ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඉතාමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි සරලව දේශනා කරන වහන්සේට පාදාභිවන්දනා කර පුණ්‍යානුමෝදනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර චිරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතු වාසනා වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර ශාසනයට දායාද කළ ආදරණීය දෙමාපියන් වහන්සේලාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා.
මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් කරගෙන යාමට සහාය දක්වන අපරැක්කේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ, සුදාරක ස්වාමින් වහන්සේ, සුමග්ග ස්වාමින් වහන්සේ ඇතුළු සේනාසනයේ වැඩ වාසය කරන අනෙකුත් ස්වාමින් වහන්සේලා ඇතුළු කාර්ය මණ්ඩලයට මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් අනුමෝදන් වේවා. මෙම ධර්ම දේශනාවන් නැවත ශ්‍රවණය කර පිටපත් කර අපට ලබා දෙන දැනට රෝගී තත්ත්වයේ පසු වෙන සෝමා බාලචන්ද්‍ර මහත්මියටත් මෙම ධර්ම දානමය කුසල අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම දේශනාවට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.